සවිද්‍යා හොඳම ගුරුවරු හොඳම ප්‍රතිඵල. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු දැන් ආරම්භ වුණා. සවිද්‍යා ජාතියේ ඔන්ලයින් තක්සලාව. දැන්ම පිවිසෙන්න www.savidya.net. ලැබුවා සුබ අලුත් අවුරුද්දේ පළමු පේපරේ බලමු මොකක්ද තාත්තේ. හරි. දෙකේ පාදයට 64 ලඝු ගණකයේ සමානයි 2 කියලා දීලා තියෙනවා. දර්ශක ආකාරයෙන් ලියන්න කියලා තියෙනවා. ඉතින් අපි ඉගෙනගෙන තියෙනවා ඒ වල මෙනි බලයේ සමානයි n කියලා දුන්නොත් මේක ලඝු හැටියට ලියන්න පුළුවන්. ඒ පාදයට n ගේ ලඝු ගණකයේ සමානයි m කියලා. මෙහෙම ආවත් මෙහෙම ලියන්නත් පුළුවන්. මේ විදිහට ආපුවම මෙහෙම ලියන්නත් පුළුවන්. මොකද ගන්නේ මෙන්න මේ දෙක මාරු කරලා. ඉතින් දැන් මේකේ තියෙන්නේ ලඝු අටේ පාදයට 64 ලඝු ගණකයේ සමානයි 2යි කියලා. ඉතින් මේ දෙන්න මාරු කරනවා. අටේ දෙවෙනි බලයේ සමානයි 64. බලන්න කොච්චර අමාරුද. හරිනම් ලඝු දෙකයි. හරි. ඊළඟට D යේදී තොරතුරු ඇතුළේ x කියාගේ හොයන්න කියලා තියෙනවා. ඉතින් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3යි 180යි. ඒක නම් කාගේවත් වැරදි නැද්ද? x එකතු කිරීම 40 එකතු කිරීම 90 සමාන වෙනවා 180. ඉතින් x සමාන වෙනවා 90යි 40යි එකතු කරපුවාම 130යි. 130ක් එකතු කරපුවාම උත්තරේ එනවා අංශක 50යි කියලා. ලඝු දෙකයි. ඊළඟ එක රුපියල් 5,40,000ක් 100ට දෙකේ පොලියට මාසික පොලියට ගත්තාම මාස 6කට ලැබෙන පොලිය ආලා තියෙනවා. ඉතින් මාසික පොලියක් නේ මාස 6ට පොලිය බලන්න පුළුවන්. මේවල ලියන්න ඕනේ. මේක ඇවිල්ලා තැන්පතු මුදලක්. තැන්පතු මුදල වැඩි කිරීම මාසික පොලි ප්‍රතිශතය වැඩි කිරීම මේකේ මාස 6 අන්දා 6න් වැඩි කරනවා. 5,40,000 වැඩි කරනවා 100ට දෙකෙන් වැඩි කරනවා 6 බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා 6 වරක් 2 12යි රුපියල් බිංදුවයි බිංදුවයි 12 වරක් 4 48යි 4ක් ඉදිරි 12 වරක් 5 60යි 64යි 64යි උත්තරේ 64,800යි කියලා එනවා. නේද? හරි. එකකට ලකුණු දෙක ගානේ 3ක් 10ක් දාගන්න. ඊළඟ එකේ සාධක අහලා තියෙනවා විල්ලෙන්ජාවේ සාධක මොනවද දන්නේ? x ධන 1 අනිත් එකේ x ධන 4. සාධක කඩන්න දෙයි. හරි. බලන්න ආවද කියන්නේ? හරි. හතරවෙනි එකේදී සාධක ඉන්නේ x ධන 1යි x ධන 4යි. හරි. ඊළඟ පස්වෙනි එක ඔක ගන්න ක්‍රම දෙකක් තියෙනවා. මම ලේසි ක්‍රමයේ කියලා දෙන්න. මාරු ක්‍රමයෙන් ගන්න එපා වෙලා යනවා. පස්වෙනි එකේ බලන්න මෙහෙමනේ රූපේ තියෙන්නේ. මේක දීලා තියෙනවා 80යි කියලා. මේක දීලා තියෙනවා 60යි කියලා. මේක දීලා තියෙනවා 20යි කියලා. ඉතින් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3යි 180යි. මෙතනට 80ක් ගියා මෙතනට 20ක් ගියා 80යි 20යි 100යි. තව කීයක් ඉතුරු වෙනවද? 80ක් ඉතිරි වෙනවා. ඒ 80ෙන් මෙතනට කීයක් ගිහිල්ලාද? 60ක් ගිහිල්ලා. එහෙනම් මේක කීයක් වෙනවද? 20ක් වෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා ත්‍රිකෝණයක සම්මුඛ පාද සමාන නම් සම්මුඛ කෝණ සමානයි. ඒ වගේම සම්මුඛ කෝණ සමාන නම් සම්මුඛ පාදත් මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මොකද්ද? මෙන්න මේ පාදයයි සමාන වෙනවා. මොකද්ද? YZ කියන එකයි ඊට පස්සේ WY කියන එකයි සමාන වෙනවා. හරිනම් ලකුණු දෙකයි. කොහොමයි යෝග හදන්නේ? කොහොමද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 3යි 180යි
මෙතනට 80ක් ගියා, මෙතනට 20ක් ගියා, 80යි 20යි 100යි. තව 80ක් ඉදිරි වෙනවා. ඒකෙන් 60ක් මෙතනට ගියා. තව 20ක් ඉදිරි වෙනවා මෙතන. ඕනනම් තව ඉතින් ඕක නහය ඕම නැතුව වෙන වටෙන් අත දාලා අල්ලන්න පුළුවන්. මෙතන 60යි නම් මෙතන 80යි නම් මෙතන වෙනවා 140. ඒ 140යි මේ 20යි 160යි. 180 වෙන 160ට කරපුවා මෙතන එනවා කීයේ කියලා 20යි කියලා. ඔන්න එහෙම හදන්න පුළුවන්. කොහොමද වුණත් උත්තරේ එකයි. ඊළඟට 6 වෙනි එක කුලක අංකණයෙන් දක්වන්න කියලා තියෙනවා. මේ පාඩ කරලා තියෙන එක L type ද? L type නෑ එහෙනම් මොකද දාන්නේ? L dash ඡේදනේ M ට පමණක් ගන්න. ඔය දෙක මාරුනාට උලක් නෑ. මෙයා මෙතනට ඇවිල්ලා මෙයා මෙතනට ආවට කරන්නේ. M dash ඡේදනේ L කියලා එහෙම දාන්න බෑ. හරි. හරිනම් ලකුණු දෙකයි. ඒ පිටුවට හම්බ වෙනවා ලකුණු 12න් 12න් කීයද කියලා දාගන්න. මේ පේපර් එකේ සාමාන්‍ය ලකුණු 80ක් විතර තියාගත්තොත් ඊළඟ පේපර් එකේ කිසි අවුලක් නැහැ. කිසිම අවුලක් නැහැ. අනිත් විතර පන්න ගන්න පුළුවන් නම් ඇස් දෙක පියාසම වැඩ කරන්න තියෙනවා. පල්ලියාගන්න තියෙනවා. මේක ඇවිල්ලා 6 නේද? 7 B ලක්ෂයේ සිට A ගේ අවරෝහණ නෙමෙයි ආරෝහණ කෝණය B වල ඉඳන් A ගේ ආරෝහණ කෝණය කියන්නේ බෙල්ල මෙහෙම මොකක්ද තියෙන්නේ ඉස්සෙන්දි උත්සල වල ඒක ඇවිල්ලා 60යි එහෙනම් මේක 60යි එහෙනම් ගන්නවා මෙන්න මේ B වල A සිට B ගේ අවරෝහණ කෝණය කීයද කියලා කීයද හරි කීයද වෙන්න ඕන ඒකත් කීයද 60යි මේ ඒකත් 60යි ඒකාන්තර කෝණය මේ යාගේ S මට්ටමේ 15 බලතිය දෙන්නේ කීයද 60යි Max awal මොකද්ද මේ පැත්තද එහෙම ඒක දික් කරා ඒ රේඛාව දික් කරලා තිබුණා ඒ රේඛාව මෙතන තියෙන මේ රේඛාව උඩට දික් කරා මේකද ඔව් මෙහෙමද ඔව් මේක තමයි ඒකට කියන්නේ දිගංශය උතුරු දිශාව වල දක්ෂිණාව වර්තමාන කෝණයට කියන්නේ දිගංශය දිගංශය මේ අහලා තියෙන මොකක්ද අහලා තියෙන්නේ අවරෝහණ කෝණ පැහැදිලි දිගංශය වුණා දැන් මේ ප්‍රශ්නේ මහන්න පුළුවන් A සිට B දිගංශය කීයද කියලා. ඔයා හෙව්වේ කොහොමද? එතකොට ගන්න ඕන උතුරෙන් දා මෙතන කීයක් වෙනවද අනිවාර්යයෙන්ම කෝණේ? 90යි. මේක කීයක් වෙනවද මෙතන 60යි නම් මෙතන 60යි. එතකොට 90යි 60යි කීයද? 150යි. ඔය එහෙම ආන්න පුළුවන්. මේක ආවනේ ආන්න පුළුවන්. හෙව්වොත් එහෙමයි කියන්නේ. හරි. ඉතින් PA කියන්නේ මොකක්ද? PA කියන්නේ A ගේ සම්භාවිතාවය. A ගේ සම්භාවිතාවය කියන්නේ කොහොමද? A ගේ අවයව ගන්න බෙදනවා නියති අවකාශයේ අවයව ගන්න. PA ඉන්නේ කොහොමද? A ගේ අවයව ගන්න A සිද්ධියේ අවයව ගන්න නියති අවකාශයේ අවයව ගන්නමින් බෙදනවා. දැන් PA දීලා දෙනවා 5න් 1යි කියා. සමානයි. NA දීලා දෙනවා 8යි කියා. ඉතින් NS හරහාට ගුණ කරනවා. NS එකෙන් වැඩි වුණාම මොකද වෙන්නේ? NS ම තමයි. එකයි NS කියලා ලියන්නේ. පස් වරක් කට ඇවිල්ලා කීයද? 40. NS කීයද? 40. ඊළඟට අහලා තියෙනවා අන්තස් චතුර්ථක පරාසය කීයද කියලා. මේකේ දත්ත ගන්න ගණන් කරනවා. දත්ත කීයක් තියෙනවද? 11යි 11. එහෙනම් එකක් එකතු කරනවා. 11ට එකක් එකතු කරපුවාම 12යි. Q එක හොයන්න මොකද කරන්නේ? Q එක හොයන්න මොකද කරන්නේ? 12 බෙදනවා 4න් වැඩි කරනවා 1යි. Q 3
වැන්න. ඒක ඇවිල්ලා කීයද? Q1යි. 3 වෙන්න ඇවිල්ලා 3යි. ඊට පස්සේ Q3 වෙනවා 12 4ට බෙදලා වැඩි කරනවා 3යි. 12 4ට බෙදුනාම 3යි 3 3ෙන් වැඩි වුණාම 9යි. 9 වෙන්න. ඒක ඇවිල්ලා Q3. කීයද 9 වෙන්න? 9යි නේ. 9. Q3 ඇවිල්ලා 9යි. ඊට පස්සේ අන්තස් චතුර්ථක පරාසය වෙනවා. මොකද කරන්නේ? Q3ෙන් Q1 අඩු කරනවා. Q3 ඇවිල්ලා 9යි, Q1 ඇවිල්ලා 3යි. 9ෙන් 3ක් අඩු වුණාම 6යි කියලා එනවා. හරි නේද ගොඩ දෙක. හරිද? ඒක ඉස්සන පැණියෙන් ඉදිරියනවා 21 කිරියෙන් ඉදිරියනවා බෑ පැණියෙන් ඉදිරියනවා ඊළඟට හරි right හරි ඊළඟට මෙහෙම තියෙනවා ඉතින් මෙයයි ඒකාන්තරයි. එයයි ඒකාන්තරයි නම් මොකද වෙන්නේ? මෙන්න මේ කෝණේ මොකද වෙන්නේ? සමානයි. ඇයි ඒකාන්තර කෝණ වෙන්නේ? ඊට පස්සේ මේ පාදයයි සමානයි. ඒ වගේම මේ කෝණයයි මොකද වෙන්නේ? සමානයි. ඇයි ප්‍රතිමුඛ කෝණ වෙනවා. ඉතින් කෝපා යටතේ මේ ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ? अंग समय पाकोपा करने पाकोपा तो कोई बात है समान है ये PS ට QR සමාන වෙන්නේ නැද්ද මොකද PS ට QR සමාන වෙන්නේ කියන්නේ මොකද්ද ඔබතුමා කියන தත්ත්වය සමාන්තරයි ලකුණ තියෙන්නේ සමාන්තර වුණා කියලා සමානයි කියලා නෑ ඔබතුමා මොකද පාකෝපා ඔව් පාකෝපා තමයි පාකෝපා අනිත් පාදේ මොකද්ද? PT ට RT. PT ට RT අනිත් ඊළඟ පාදේ මම අහන්නේ ඊළඟ පාදේ. PST QR කොහොමද සමානයි? කොහොමද එහෙම දත්තයක් දීලාද? ඒකාන්තර කෝණ හින්දා. ඒකාන්තර කෝණ හන්දා කෝණ දෙක සමාන වෙනවා. පාද සමාන වෙන්නේ නැද්ද? පාද සමාන වෙනවා කියලා කොහොමද කියන්නේ? තව ගන්න පුළුවන් මෙන්න මේ කෝණේ සමාන වෙනවා. ඉතින් මේ ගන්න වෙන්නේ කෝපා අවස්ථාවල. කෝපා මේ කෝණේ ගන්න බෑ. කෝපා උග ගන්න කෝපා ත්‍රිකෝණ දෙක PST අනික QRT. කෝණ මොකද්ද? ST පොදු පාදේ කියලා. SQ පොදු පාදේ කියලා. SQ පොදු පාදයේ වෙන්නේ මොකේද? ES පාදයේ මොකද? ES පාදයේ පොදු පාදේ ES පාදයේ ES පාදයයි ගන්නලේ ඒක සමානයි කියලා දීලා නැහැ. සමානයි කියලා දෙන්නේ නැතුව කොහොමද මම සමානයි කියන්නේ? පොදුයි කියලා ගන්න බැරිද? පොදුයි කියලා ගන්න මෙහෙමනේ. කොහොම පුට්ටු වෙලා ත්‍රිකෝණ දෙකක් තිබ්බොත් මේ පාදේ පොදුයි කියලා ගන්න පුළුවන්. මේ ත්‍රිකෝණයටයි මේ ත්‍රිකෝණය. ඕකේ ওই ත්‍රිකෝණ දෙකට ඔය පාදේ පොදු වෙලා තියෙනවා. මේකෙන් භාගයක් අරගෙන අරකින් භාගයක් අරගෙන එහෙම පොදුයි කියන්නේ බෑ. තේරුණා? ඕක ගන්න ඉන්නේ කෝපා. හරි. ත්‍රිකෝණ දෙක ලියන්න. ත්‍රිකෝණ දෙක ලියලා දිනනවා එකයි. හරි. ඊළඟ 11 වෙනි එක. මෙන්න මේකේ කුඩා පොදු ගුණාකාරය අහලා තියෙනවා. කුඩා පොදු ගුණාකාරය 11 වෙනි එක. හරි. 11 වෙනි එක. x වතාවක් x ධන 1යි. x के පළවෙනි බලය x ධන 1 පළවෙනි බලය
x දෙවෙනි බලය. ඉතින් කුඩා පොදු ගුණාකාර එකක්දී මේවල ලොකුම බලය ගන්න. x ගේ ලොකුම බලය x ගේ දෙක. x ධන 1 ලොකුම බලය x ධන 1 1 කියලා ලියන්නේ. මොකද තමයි ඊළඟට උස 10ක් වෙච්ච කුවර සිලින්ඩරයක් ආධාරකයට ලම්බ රේඛාවකින් කපනවා. ඔය කියන්නේ මේ විදිහට මෙන්න මේ විදිහට සිලින්ඩරයක් තියෙනවා මේ පැත්තේ 30 මේ පැත්තේ 30 මෙහෙම කපනවා. කපපුවාම දිග ඇරෙනවනේ මෙහෙම. මේ දිග ඇරිලා එන්නේ මොකද්ද? මේ දිග හැටියට එන්නේ මොකද්ද? අර සිලින්ඩරේ වෘතයේ මොකද්ද? පරිධිය එන්නේ. මොකක්ද එන්නේ? පරිධිය. ඉතින් වෘතයක පරිධිය හොයන්නේ කොහොමද? 2πr. ඉතින් 2 කියන්නේ 2යි. 5 කියන්නේ 22ට 7යි. අරේ දන්නේ නැහැ r. ඉතින් මේ වෘතයේ පරිධිය මේ දිග එනවා කීයයි කියලාද ඒකේ දීලා තියෙනවා කීයයි කියලාද? 44යි කියලා. ඉතින් r උත්ත කරනවා 44 වැඩි කරනවා යට තියෙන මෙන්න මේ 7න් බෙදනවා උඩ තියෙන 2කින් සහ 22කින් 22 1යි 22 2යි දෙකට දෙක කැපෙන උත්තරේ අර එනවා කීයයි කියලාද 7යි හරි ඊළඟට 13 මේ පාදයයි සමානයි නම් මේ කෝණයයි මොකද වෙන්නේ? සමාන වෙනවා. ඇයි ත්‍රිකෝණයක සම්මුඛ පාද සමාන නම් සම්මුඛ කෝණ මොකද වෙන්නේ? සමාන වෙනවා. මේකේ x නම් මේකත් x. ඊට පස්සේ ඒ වගේම දෙනවා අනිත් පැත්ත. මෙයයි සමානයි. ඉතින් මේක y නම් මේකත් මොකද්ද? y. ඉතින් මේ ත්‍රිකෝණේ මේ කෝණ තුනේ එකතුව කීයක් වෙනවද? 180යි. x එකතු කිරීම y x එකතු කිරීම y සමාන වෙනවා කීයද? 180. ඔබතුමාලට පේනවා ඇති x ධන y වගේ මේ කුට්ටක් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඉතින් දෙක වතාවක් x ධන y සමානයි 180යි. දෙපැත්තම දෙකෙන් බෙදනවා. x ධන y සමානයි කීයද? 90. ඒ විදිහට 1 2 3 4 5 6 7යි. ලකුණු 14 ලැබෙනවා 14න් කීයද කියලා දාන්න. හතරවෙනි එකයට x ඍණ එකයට 3යි එකයට x ඍණ එකයට 3යි. ඉතින් මේකත් උඩයි යටයි දෙකම 3න් වැඩි කරනවා හරය හදාගන්න. 3 වරක් එක 3යි 3යට 3යි ඍණ එකයට 3යි. ඉතින් 3න් එකක් අඩු වෙනවා 2යි. උත්තරේ එනවා 2යට 3යි. ඊළඟට සංඛ්‍යාවක වර්ගමූලය
3.1යිලු. ඉතින් සංඛ්‍යාව අහනවා මොකක්ද කියලා. ඉතින් 3.1 වැඩි කරන්න 3.1. එක් වරක් එක 1යි, තුන් වරක් එක 3යි. තුන් වරක් එක 3යි, තුන් වරක් 3 9යි. එකතු කරපුවාම 9.6යි 1යි කියන එක. ඉතින් මේකට ආසන්න උත්තරේ ගත්තාම කීයද? 10යි. උත්තරේ කීයද? ඒ සංඛ්‍යාවට ආසන්නද පූර්ණ වර්ග එම සංඛ්‍යාවට ආසන්නද පූර්ණ වර්ග සංඛ්‍යාව. එහෙනම් කීයද? 9. සංඛ්‍යාව ඇවිල්ලා 10යි. ඒකට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව 9. ඊළඟ එකේ කේන්දරයේ කේන්ද්‍රයේ ඕලු අපෙන් අහනවා මොන කෝණයද D කෝණය කීයද කියලා. ඉතින් කේන්ද්‍රය නම් අපි දන්නවා කේන්ද්‍රයේ කියන්නේ වෘත්තයක ඕකේ කේන්ද්‍රය වෙනවා නම් මෙන්න මේ AC කියන එක මොකක් වෙනවද? විස්කම්භයක් වෙනවනේ. ඉතින් විස්කම්භයෙන් ආපාතනය කරන මෙන්න මේ කෝණය කීයක් වෙනවද? අංශක 90ක් වෙනවා. මේක අංශක 90ක් වෙනවා. මෙතන දීලා තියෙනවා 50ක් කියලා. එහෙනම් මෙතන කෝණය ගන්න පුළුවන් කොහොමද? 180න් 90යි 50යි මොකද කරන්නේ? අඩු කරනවා. අඩු කරපුවාම කීයක් වෙනවද? 40යි කියලා. කියන්නේ 40යි කියලා. ඊට පස්සේ එකම ඛණ්ඩයේ කෝණවලින් මෙන්න මේ C කෝණයයි D කෝණයයි මොකද වෙන්නේ? සමාන වෙනවා. ඒවට කියනවා මොනවා කියලාද? එකම ඛණ්ඩයේ කෝණ කියලා. එහෙනම් මේක 40යි නම් මේකත් කීයක් වෙනවද? 40ක්. එහෙනම් උත්තරේ කීයද? 40. ඊළඟට B න්‍යාසය අහලා දෙන්නවා. ඉතින් මම B න්‍යාසය ඉස්සල්ලාම උත්තර කරගෙන ඉන්නවා. තනි කරගෙන ඉන්නවා. මට අයි ඒව අදාළ නැහැ. මගෙන් ඒව අහලා නැහැ. මගෙන් අහලා දෙන්නේ මොකද්ද? B න්‍යාසය අහලා දෙන්නේ. ඉතින් B 2යි A ධන B සමානයි I නම් B කියන එක සමාන වෙනවා 1 ඍණ I ඍණ 2යි A ට. ඉතින් මේකේ I න්‍යාසය දීලා තිනවා 1.1 අඩු කිරීම දෙක වතාවක් 3 ඍණ 2 ඍණ 1 බිංදුව. ඉතින් 1 අඩු කිරීම මේ දෙන්න වැඩි කරනවා 3 වරක් 2 කියන විතර උනේ 6යි. බිංදුව ඍණයි මොකද ඍණ 2යි දෙවරක් 2 හතරයි ඍණයි ධන 4යි. බිංදුව ඍණ 1යි ඍණ 2යි කියන්නේ දෙවරක් 1 2යි ඍණයි ධන 2යි. ඕනම බඩ කඩਿੱත්තුවක් බිංදුවෙන් අඩු වෙනවා මොකද වෙන්නේ? බිංදුවයි. ඉතින් එකෙන් 6ක් අඩු කරන්න බෑ. 6න් එකක් අඩු කරනවා ඍණ 5යි. බිංදුව ධන 2යි කියන්නේ 2යි. බිංදුව ධන 4 කියන්නේ 4යි. එකට බිංදුවක් එකතු කරපුවාම 1යි. ඝනය ඇවිල්ලා කීයද? 2 වැඩි කිරීම 2යි. ඔබයි කරා. හරි. ඊළඟ එක මම කරන්නේ ඊළඟ එකේ උත්තරේ 70. කොහොමද 70යි කියලා ගන්න? ඔයාලට පේනවද දන්නේ ඔය BE කියන එකයි AE කියන එකයි සමානයි කියලා දීලා තියෙනවා ත්‍රිකෝණ. ඊට පස්සේ AD කියන එකයි CD කියන එකයි සමානයි කියලා දීලා තියෙනවා. ඔය මොකද්ද තියෙන්නේ? මධ්‍ය ලක්ෂණ ප්‍රමේය. මොකද්ද තියෙන්නේ? මධ්‍ය ලක්ෂණ ප්‍රමේය. ඉතින් එහෙනම් මොකද වෙන්නේ? BC කියන එකයි DE කියන එකයි මොකක් වෙනවද? සමාන්තර වෙනවා. ඉතින් සමාන්තර නම් y කෝණය 70 වන මොකද වෙන්නේ? ඒකාන්තර කෝණ වලින් මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් y සමානයි කීයද? 70. ලඝුවට ගාන දීපහම ඉතින් නිකන් කිචියක් කැරිලා පොඩ්ඩක් බය වෙන්න ඇති. මම කිචියක් ගන්න එපා. හරි. ඒ දවස්වල ගෙවල් මිනිස්සු බය කරන්නත් එපා.
හරි ඊළඟ සරල රේඛාවේ සමීකරණය ආලා දින විලිලැජ්ජයි සරල රේඛාවේ සමීකරණය මොකක්ද y සමානයි mx ධන c ඔය c තියෙන්නේ කොහෙද මේ y අක්ෂයේ කපන තැන මේ c කීයද c 3යි අන්තක් අනුක්‍රමණය ගන්නේ කොහොමද m ගන්නේ y කණ්ඩාංග වෙනස මේ y උසයි කොච්චරද 3 x උසයි කොච්චරද 3 3 බෙදුනහම කීයද 1යි ඉතින් අනුක්‍රමණය කීයද 1යි y සමානයි 1යි x කියලා ලියන්න x ධන 3යි ඕන සමීකරණය සාරන්තින ගත්තා ඔය විදිහට y කොහොම අඩු කරත් මයිමැනිකයි එකයි ආවද වැරදිද ආවේ තුනෙන් බිඳුවක් අඩු Hari, get up. ලකුණු 12 ලැබෙන්නේ 12න් කීයද කියලා දාන්න. ඊළඟට කියලා තියෙන වෘත්ත චතුරස්‍රයක්ලු මේක. ඉතින් වෘත්ත චතුරස්‍රයක් දැන් වෘත්ත ඇදලා තිබ්බේ නැහැ කියලා දැන් මේ සමහරක් ගණන් වල එහෙම තියෙනවා. දැන් මේක වෘත්තයක් ඇතුලේ නැහැ. වල හත් ටික උඩ. ඉතින් අපිට අදාළ නැහැ. අපි දන්නවා ඉගෙන ගන්න තියෙනවා. මොකක්ද වෘත්ත චතුරස්‍රය සම්මුඛකෝණ මොකද වෙන්නේ? පරිපූර්ණ වෙනවා 180ට සමාන. ඉතින් ඒ කියන්නේ මේක x නම් මේක y නම් x ධන y සමාන වෙනවා කීයද? 180. ඉතින් මේකේ මොකද වෙන්නේ? 60 ධන x සමාන වෙනවා කීයද? 180. ඉතින් x සමාන වෙනවා 180 න් 60ක් අඩු කරනවා. කීයද? 120යි. සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න කියලා තියෙනවා. පිළිලැජ්ජාය බෑ. ඍණ දෙක ගාවට ගිහිල්ලා රවුන්ඩ් කරලා පාට කරනවා. ඍණ දෙක ගාවට ගිහිල්ලා රවුන්ඩ් කරලා පාට කරනවා. ඊට පස්සේ තුන ගාවට ගිහිල්ලා රවුන්ඩ් කරනවා. පාට කරන්නේ නෑ. ඊට පස්සේ නැත්තේ ඉරාදි විතර. කියන්නේ මම දින්නේ අද වීඩියෝ කරලා වෙලා යනවා. ඍණ දෙක තියෙනවා. ඊට පස්සේ තුන තියෙනවා. පාට කරන්නේ නැහැ මේක. මේ විදිහට අදින්න එච්චර. මේ පාට කරලා එක ලකුණක් දාගන්න. ඒ සමානයි කියලා දාලා නැහැ. සමානයි කියලා නැහැ. සමානයි කියලා තිබ්බනම් තමයි පාට කරන්න ඕනේ. එක ලකුණක් දාගන්න. නැහැ ඉන්නේ විතරම හන්තනන්නේ. විතර වහන්සේලා එන්න කියලා නෑ. විභාගෙදී උක සම්පූර්ණ වැරදි දාන්නත් පුළුවන්. හරි. වහන්සේලා එන්න කියන්නේ බලන කෙනාට අදාළ නෑ. පාට ගන්න විභාගෙදී දැන් ඔය හරියටම කරලා තියෙන ළමයට අසාධාරණයි. නේද? හරි. පළමු පදයේ මෙච්චරයි හතරවෙනි පදයේ මෙච්චරයි නම් ගුණෝත්තර ශ්‍රේණියේ පොදු පදය හා. ඉතින් ගුණෝත්තර ශ්‍රේණියක පොදු පදේ නෙවෙයි පොදු අනුපාතය. Tn කියන්නේ අපි දන්නවා AR ඍණ එකයි. AR ඍණ එක. ඉතින් පළමු පදයේ 3යිනේ. ඉතින් පළමු පදයේ 3. A ඇවිල්ලා 3යි. R ඇවිල්ලා දන්නේ නැහැ. N ඇවිල්ලා 4 වෙනි පදේ. ඉතින් 4 ඍණ එකයි. මේක දීලා තියෙනවා කීයයිද? 24යි කිය. ඉතින් දෙපැත්තම ඉස්සල්ලාම 3ෙන් බෙදෙනවා. 3ට 3 කැපෙනවා. 24 3ෙන් බෙදුවාම 8යි. 8 සමානයි R 4ෙන් එකක් ගියපුවාම 3යි. 8 කියන්නේ කීයේ තුන්වෙනි බලය? දෙකේ තුන්වෙනි බලය. එහෙනම් R සමානයි කීයද? 2යි කියලා. R සමානයි 2යි. ආවද දෙක? ආවද?
ඊළඟ මිනිසුන් 9 දිනකට දින 8ක් ගත වෙනවා. මිනිස් දින ගන්න. මිනිසුන් ඉන්නවා දින තියෙනවා. වැඩි කරපුවාම වෙනවා මිනිස් දින. ඉතින් මිනිස්සු 9 දිනකට දින 8ක් යනවා. 9 වරක් 8 ඇවිල්ලා ගියද 72යි. මින් 8ක් කිව්වම මේක දෙකට මොකද කරන්නේ? බෙදනවා. දෙකට බෙදුවාම 36යි. අන්නේ වැඩේ කරන්න මිනිස්සු 4 දිනකට දින කීයක් යනවද කියලා අහනවා. මොකද කරන්නේ? 36 4ෙන් බෙදනවා කීයද? 9ක් යනවා. විසි හතරවෙනි එකේ අහලා කියලා දෙනවා BC රේඛාවට සෙන්ටිමීටර් 6ක් දුරින්. ඉතින් BC රේඛාවට සෙන්ටිමීටර් 6ක් දුරින් කියපුවාම මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳන් මාතෘුණට වේගය 3ක් දුරින් මේක තියෙන්නේ. හරි. එතන ඉඳන් ආයෙත් 3ක් ඇවිල්ලා මේ විදිහට ඇදලා තියෙන්න ඕනේ. DE මේක කොච්චරයිද දුර? මේ දුර ඇවිල්ලා කීයද? 6යි. ඒ වල ඉඳන් මම මේ දුර කිව්වා කීයයි කියලාද? 4යි. ඔන්න ඒ වල ඉඳන් 4ක් දුරින් මේක ඉඳන් 6ක් දුරින්. ඔන්න ඔය විදිහට දෙයි. එතන රේඛාව කියනවා මොකක්ද රේඛාව ඔය ඉබඩේ ප්‍රශ්නාකාරී ගතියක් තියෙනවා. ඒක එක ලකුණක් දාගන්න. දැන් නිමිට දාගන්න ඕනෙත් නැහැ. ඇදහිට දාගන්න ඕනෙත් නැහැ. කරන්නේ බලාපොරොත්තු වෙලා තියෙනවා. මම මේ පේපර් එක හදලා තියෙන්නේ. මේ ලකුණක් දාගන්නද? ඒක මේකේ වේගය අහලා තියෙනවානේ මේක නම් බැරි නම් විභාග කරන්න එපා. වේගය හොයන්න දුර බෙදීම කාලය මේකේ දුර පැයට මොනවද කිලෝමීටර 360යි. කාලය ඇවිල්ලා පැය 6යි 360 6ෙන් බෙදනවා. උත්තරේ 60යි. පැයට කිලෝමීටර 60යි. සර් මේක දෙක ලකුණක් දාගන්න. හරි ලකුණු 12න් ලැබෙන්නේ 12න් කීයද කියලා දාන්න. දෙක ලකුණක්. අඩන්න පුළුවන් අඩන තරුපති මැක්ස් හරි බී කොටසත් එහෙනම් බලමු හරි හරි බලන්න තරුපති අහලා තියෙනවා ලියාපදිංචි ඊ සාමාන්‍ය ලිපි ගන්න. ඉතින් ලියාපදිංචි ඒවට සාමාන්‍ය ඒවා එකතු කරනවා. ලියාපදිංචි ඒවා 8න් 1යි සාමාන්‍ය ඒවා 3න් 2යි. ඉතින් යට දෙන්න වැඩි කරනවා 8 වරක් 3 24යි. හරහට වැඩි කරනවා 3 වරක් 3යි. 8 වරක් 2 16. උත්තරේ එනවා 24න් 19යි කියේ. හරින ලකුණු දෙකක් ලැබෙනවා. හරි. ඊළඟ දාලා තියෙනවා ඉතිරි ලිපි වලින් 5න් එකක් ශීඝ්‍රගාමී ලිපි. ඉතින් ඊට පස්සේ අපි හොයා ගන්නවා ඉතිරිය. එකෙන් අඩු කරනවා ලියාපදිංචි ඒවයි සාමාන්‍ය ඒවා. ඒ දෙකේ එකතු ආවා 24න් 19යි කියලා 24න් 19යි කියපුවා 24න් 5ක් ඉතිරි. අන්න එකෙන් 5න් එකක් ශීඝ්‍රගාමී ලිපි. ශීඝ්‍රගාමී. ඉතින් ඉදිරියෙන් කොච්චරද 5න් එකක්. ඉදිරිය වෙලා 24න් 5යි අල් නෑන වෙනකොට ගුණ කිරීම 5න් එකයි. 5ට 5 ගැපෙනවා. උත්තරේ 24න් එකයි කියලා. උත්තරේ 24න් එකයි. පරිණාම ලකුණු 3ක් ලැබෙනවා. ලියාපදිංචි ලිපි සාමාන්‍ය ලිපි ශීඝ්‍රගාමී හැර වෙනත් ඒවා 520ක් නම් ලැබුණු ලියාපදිංචි ලිපි අහලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම හැර අනිත් ඒවා මොනවද? විදේශ ලිපි. ඉතින් විදේශ ආක්‍රමණය බලන්න මොකද කරන්නේ? විදේශ ලිපි බලන්න
විදේශීයව බලන්න. මේක හරියට ලකුණු 3ක් තමයි. විදේශ ලිපි බලන්න. එකෙන් අඩු කරනවා ලියාපදිංචි සාමාන්‍ය ඊට පස්සේ ශීඝ්‍රගාමී මේ තුනම. ඉතින් එකෙන් අඩු වෙනවා ලියාපදිංචි සාමාන්‍යයි යාව කීයයි කියලා 25යි 19යි කියලා. ලියාපදිංචි ඒවා කීයයි කියලා ශීඝ්‍රගාමී ඒවා කීයයි කියලා 5න් 24න් 24න් 1යි කියලා. එතකොට අඩු වෙනවා කීයද? 24න් කීයද? 24න් 20. 24න් 20ක් කියනවා වෙනවා 24න් කීයයි කියලාද? 4යි කියලා. ඒ කියන්නේ 4 4 1යි 24ට 4 ඒවා 6යි. අන්න ඒ ප්‍රමාණය දීලා දිනවා කීයයි කියලාද? 500 කීයයිද? 20යි කියලා. ඉතින් මුළු ලිපි බලන්න මොකද කරන්නේ? මුළු ප්‍රමාණය බලන්න මොකද කරන්නේ? මුළු ප්‍රමාණය බලන්න මොකද කරන්නේ? මෙන්න මේ 520 වැඩි කරනවා එකකින් 6 උත්තර එනවා 0යි 12යි 3120යි කියලා. හරියට ලකුණු 3ක් ලැබෙනවා. ඊළඟට අහලා දින එදින ලැබූ සාමාන්‍ය ලිපි හා ශීඝ්‍රගාමී ලිපි අතර අනුපාතය. ඉතින් සාමාන්‍ය ලිපි ශීඝ්‍රගාමී ලිපි අතර අනුපාතය. ඉතින් මීන පුරන්න පුළුවන් වගේ අනේ මේක හොයන්න දෙයක් නැහැ. සාමාන්‍ය ලිපිය වගේ පුතා මේක දීලා දිනවා කීයද? සාමාන්‍ය ලිපිය අපි හොයාගත්තා කීයද? හොයාගත්තා නෙමෙයි දුන්නා කීයද? 3න් 2යි කියලා. ශීඝ්‍රගාමී ඒවා කීයද? ශීඝ්‍රගාමී හොයාගත්තා කීයයි කියලා? නෑ ශීඝ්‍රගාමී 24න් කීයද? 1යි 24න් 1යි. සාමාන්‍ය 3න් 2යි ශීඝ්‍රගාමී කීයද? 24න් 1යි. ඉතින් මම දෙපැත්තම වැඩි කරනවා 24. 24 මොකද වෙන්නේ? කැපෙනවා 1යි. 3 1යි 3 8යි. උත්තරේ කීයද? 16ට 1යි. එහෙම ලේසියෙන් ගන්න පුළුවන්. අමාරුවෙන් ගන්න එපා. හරියට ලකුණු 2යි. Mr. Maxwell now 10න් කීයද කියලා දාන්න. කීයද? 10න් 8යි. ඊළඟේ අහලා තියෙනවා AB ED කොටසේ පරිමිතිය අහලා දෙනවා. මෙන්න මේ කොටසේ පරිමිතිය අහලා දෙනවා. ඔන්න ඒ කොටසේ පරිමිතිය අහලා තියෙනවා. ඉතින් බලන්න මේක 10යි. මේක 11යි. මේක 15. මෙන්න මේ ඡාප දිග හොයාගන්න. කොහොමද ඡාප දිග හොයන්නේ? 2.1 වැඩි කිරීම t ඩෑට 360යි. तो කියන්නේ 2යි 5 කියන්නේ 22ට 7යි. අරේ බලන්න මේකේ දීලා තියෙනවා 14යි. tට දීලා තියෙනවා කීයද? 45යි. 45ට 360යි. 9ව 5යි. 9ව 40යි. 5ව 1යි. 5ව 4යි. 7ව 1යි. 7ව 2යි. 2ව 1යි. 2ව 2යි. 2ව 1යි. 2ව 1යි. මෙතනනේ 8යි. ආයෙ කැපෙනවා 2යි. මෙතන කැපෙනවා 11යි. උත්තරේ කීයද? ඡාප දිගේනවා කීයයි කියලාද? මීටර 11යි කියලා. ඉතින් පරිමිතිය ගන්න 15 එකතු කිරීම 11 එකතු කිරීම 11 එකතු කිරීම 15 15යි 30යි 22යි ඊළ 52යි. උත්තරේ මීටර 52යි. නේ?
sorry 15 11 පොඩ්ඩයි 11 10 එතකොට ඊයේ 47යි නේ 47යි ඕක සම්පූර්ණයෙන් හරියන ලකුණු 3ක් හම්බෙයි ඊළඟට අහලා තියෙනවා වැලි අතුරලා ඇති කොටසේ වර්ගඵලය හොයන්න කියලා. මේකේ වැලි අතුරලා තියෙන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ. උඩ කියලා තියෙනවා. BCE කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වැලි අතුරා ඇත. මගෙන් අහලා හරියන්නේ වැලි කොහෙද තියෙන්නේ. හරි. 5r වර්ගය වැඩි කිරීම t ඩෑට 360යි. 5 කියන්නේ 22ට 7යි. අරේ ඇවිල්ලා 14යි. 14 වැඩි කිරීම 14යි. θ 45යි 45ට 360යි. එකපාර කමු 45 1යි 45 8යි. 7 1යි 7 2යි. දෙකේ 1යි දෙකේවා 4යි. දෙකේ 11යි දෙකේවා 2යි. දෙකේ 1යි දෙකේවා 7යි. 11 හරක් අත ඇවිල්ලා ගියද 77යි. ඕක හරිනම් ලකුණු 2යි. වැලි අතුරා ඇති කොටසේ වර්ගඵල ඊළඟට අහලා තියෙනවා මිත්‍රවරුනි වැලි අතුරා ඇති කොටසේ වර්ග ඇතිරි කොටස හැර ඉතිරි කොටසේ වර්ගඵල ඉතිරි කොටස කියන්නේ මෙන්න මේ කොටස මේ කොටසේ වර්ගඵලය ගන්න තේරෙන්න ඕනේ මෙන්න මේ මුළු රූපේ වර්ගඵලය මෙන්න මේ වැලි අතුරලා තියෙන කොටසේ වර්ගඵලය අඩු කරන්න ඒක අපිට ආව 77යි කියන. ඒක ආව 77යි වර්ග මීටර. දැන් තරු මෙන්න මේ දුර තියෙනවා කීයයිද? මීටර 10යි. මේක ඇවිල්ලා මීටර 15. මෙන්න මේ යට සම්පූර්ණ දුර තියෙනවා බලන්න 11යි 14යි කියන්නේ කීයද? 20 කීයද? 5ක් වෙනවා. මේ දුර 25ක් වෙනවා. මේ ඇවිල්ලා මොකක්ද? ट्रेपीजियम කොහොමද ट्रेपीजियमක වර්ගඵලය නමේ පන්තිදී උගන්න ලම්බ උස වැඩි කිරීම ආධාරක පාදයේ දිග ඒ සමාන්තරාශ්‍රයක වර්ගඵලය කොහොමද සමාන්තර පාද දෙකේ දිගවල් එකතු කළා දෙකෙන් මොකද කරන්නේ බෙදනවා පාද දෙක අතර දුරින් වැඩි කරනවා පැහැදිලි දෙකේ 1යි දෙකේ 5යි 20යි 15යි කියන්නේ 40යි 40 ඒවා පහක් කියන්නේ කීයද 200යි වර්ග මීටර 200යි ඒකෙන් වර්ග මීටර 77ක් අඩු කරනවා අඩු කරපුවා වෙනවා 123යි වර්ග මීටර ඔහොමයි සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා පාද දෙක අතර දුරින් වැඩි කරනවා රජීවන්ත ඉතින් දැක්කනවා නින්නේ හරි හරි AD මායිමක් වන ත්‍රිකෝණාකාර කිරිහලක් හදනවා ජාතික කිරිහලක් ඒක හරි මාර කිරිහල වලේවා AD මායිමක් වෙනවා එහෙනම් අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕනේ එක පැත්තක් AD කියලා එන්න ඕනේ එතකොට කොහොමද ත්‍රිකෝණයෙන් මේ විදිහට මේක ඇවිල්ලා AD ඒක 10යි මේකේ වර්ගඵලය වෙනවලු මෙන්න මේකේ වර්ගඵලයෙන් කොච්චරද 6න් එකක් එතකොට මේක 6න් මොකද කරන්න ඕනේ බෙදන්න ඕනේ වර්ගඵලය එනවා 77 බෙදීම 6යි කියන පැහැදිලිද කියන්නේ අරගෙන් 6න් පංගුවක් කියන්නේ 6න් මොකද කරන්න ඕනේ බෙදන්න ඕනේ. දෙකෙන් පංගුවක් කියන්නේ දෙකෙන් මොකද කරන්න ඕනේ? බෙදන්න. දැන් මිනුම් දක්වන්න කියලා තියෙනවනේ. මේ මිනුම දන්නවා. සාමාන්‍ය ඍජු කෝණයෙන් ත්‍රිකෝණයක් දක්වද්දි මොන මිනුම්ද දක්වන්න ඕනේ? ආධාරකය දක්වන්න ඕනේ. ලම්බ උස දක්වන්න. දැන් ත්‍රිකෝණයක වර්ගඵලය වෙන්නේ කොහොමද? භාගයක් ආධාරකය. ආධාරකය දන්නවද? නෑ මම ඒක x කියලා ගන්නවා. ලම්බ උස කීයද? 10යි. සමානයි 77 බෙදීම 6යි 77 බෙදීම 6යි දැන් කපන්න පුළුවන් කොහොමද දෙකේ 1යි දෙකේව 3යි
දෙකේවා 1යි දෙකේවා 6ට 3යි. x සමානයි 77 බෙදීම 3 බෙදී ගුණ කිරීම 10 අනිත් පැත්තට යද්දි මොකක් වෙනවද? බෙදීම 10ක් වෙනවා. ඉතින් යටට එනවා. ඉතින් 77 බෙදන්න ඕනේ 30න්. 77 30න් බෙදලා බලන්න. අන්න ඒක උඩ තමයි මේ පැත්තට එන්නේ. හරි. ඒක හරිනම් ලකුණු දෙකක් ලැබෙනවා. ලකුණු 10න් කීයද කියලා දාන්න. පළවෙනි එකට 2යි, ඊළඟ එකට 3යි, ඊළඟ එකට 3යි, අන්තිම එකට 2යි. ත්‍රිකෝණය දිනුවට 2යි, රුල් ලකුණු කරනවට 2යි, ලකුණු 2යි. ඊළඟට අහලා තියෙනවා. සෙසිලි සමූහ ව්‍යාපාරයේ වට වැඩන්නේ ගොඩනැගිල්ලේ වාර්ෂික වටිනාකම එච්චරයි කාර්තුවකට 1500යි. කාර්තුවකට 1500 නම් අවුරුද්දකට බලන්න මොකද කරන්නේ? 1500 හතරෙන් මොකද කරන්නේ? වැඩි කරනවා. ඇයි? අවුරුද්දකට කාර්තු කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ඉතින් 1500 හතරෙන් වැඩි කරනවා. එතකොට එනවා කීයයි කියලාද? 6000යි කිය. ඒක හරිනම් එක ලකුණක් ලැබෙනවා. ඊට පස්සේ ආනවා වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය හොයන්න කියලා. ඉතින් වරිපණම් ප්‍රතිශතය ගන්න පුළුවන් කොහොමද? වරිපණම් බද්ද බෙදනවා තක්සේරු වටිනාකමෙන් වැඩි කරනවා 100ට 100. වරිපණම් බද්ද බෙදනවා තක්සේරු වටිනාකමෙන් වැඩි කරනවා 100ට 100. වරිපණම් බද්දාව කීයයි කියලාද? රුපියල් 6000යි. 6000යි බෙදනවා තක්සේරු වටිනාකම කීයද? රුපියල් 75000යි වැඩි කරනවා 100ට 100. 75000යි බිංදු 3ට බිංදු 3 කැපෙනවා 25 3යි 25 4යි 3 1යි 3 2යි 4 වරක් දෙක පුතා එනවා 8යි කියලා. හරිනම් ලකුණු 2. ඔය සම්පූර්ණ එකට ලකුණු 3ක් හම්බ. එන්න මේ සූත්‍ර ලියා ගන්න කරුණා කරලා වැඩිනවා. වරිපණම් ප්‍රතිශතය එනවා වරිපණම් බද්ද බෙදන්න ඕනේ තක්සේරු වටිනාකමෙන් වැඩි කරනවා 100ට 100. ඊට පස්සේ වරිපණම් බදු ගෙවුවාම හරි වෙලාවට කලින් ජනවාරි 31කට කලින් ගෙවනවා නම් 100ට 10ක වට්ටමක් ලැබෙනවා. ඉතින් වට්ටම මෙයාගේ ලාභය මොකද්ද? වට්ටම. ඉතින් වට්ටම හොයන්නේ කොහොමද? මෙන්න මේ රුපියල් 6000 6000 කියන්නේ මොකද්ද? වරිපණම් බද්ද වැඩි කරනවා 100ට 10යි. වරිපණම් වලටනේ ප්‍රතිශතේ වට්ටමක් හම්බෙන්නේ. ඉතින් වරිපණම් බද්ද වැඩි කරනවා 100ට 10යි. බිංදුවට බිංදුව සුදු වෙනවා. රුපියල් 600ක වාසියක් මේ මිනිස්සුන්ට හම්බෙනවා. वो सामान्य तरीके प्रश्न है पाँच की 100 ना अलग नहीं होगी एक सामान्य तरीके अरे මොකද්ද කියලා රුපියල් 2ක් ලාභාංශ ගෙවන සමාගමක රුපියල් 9 ගානේ කොටස් ගන්න රුපියල් 2,70,000ක් ආයෝජනය කරනවා. එහෙනම් අපිට ඉස්සල්ලාම හොයා ගන්න පුළුවන් මිලදීගත් කොටස් ගන්න. මිලදීගත් කොටස් ගන්න. කොහොමද හොයන්නේ? ආයෝජනය බෙදනවා. ආයෝජනය බෙදනවා වෙළඳාගේ කොටසක වෙළඳාගේ ආයෝජනයේ ඇවිල්ලා රුපියල් 2,70,000යි 2,70,000 බෙදනවා
කොටසක් ඇවිල්ලා රුපියල් 9යි. 9වා 1යි 9වා 3යි කොටස් කීයද පුතාලා 30000ක් එනවා. මේ මිනිස්සයා කොටස් කීයද කරන්නේ 30000ක් කරන්. කොටසකට කීයක් එනවද රුපියල් 2ක් එනවා. එහෙනම් ලාභාංශ ආදායම ගත්ත හැකි කොටසක ලාභාංශය වැඩි කරනවා කොටස් ගණනේ. කොටසක ලාභාංශය ඇවිල්ලා රුපියල් 2යි 2 වැඩි කරනවා 30000යි. උත්තරේ එනවා රුපියල් 60000යි කිය. රුපියල් 60000. හරි දැන් ලකුණු දෙකක් නෙවෙයි තුනක් ලැබෙනවා. මේක වෙනවා 2යි මේක ගන්නවා 2යි ලකුණු 3. හරි ඊළඟට තියෙනවා මේ මිනිස්සයා 10 9ට ගත්ත කොටස් 10යි 50ට විකුණනවා. එහෙනම් කොටසකින් ලාභ එනවා කීයද කියලා? 1යි 50ක් කියලා එනවා. කොටසකින් ප්‍රාග්ධන ලාභයක් වෙනවා කීයද? 1යි 50ක්. ඉතින් ඔක්කොම ප්‍රාග්ධන ලාභය කීයද? කොටස් කීයක්ද ගත්තද? 30000. 30000 1යි 50ක් කියන්නේ 30000 1යි 50ක් කියන්නේ 45000ක් එනවා. කොටසක ප්‍රාග්ධන ලාභේ 10යි 750යි 9ක් අඩු කරනවා. අඩු කරපුවා වෙනවා කීයයි කියලාද? 1යි 50යි කියලා. 1යි 50 30000න් වැඩි කරනවා. වැඩි කරපුවා වෙනවා 45000යි කියලා. 45000යි කියලා. හරි ලකුණු 10 බෙදලා එනවා. ඒකට හරිනම් ලකුණු දෙකක් ලැබෙනවා. දාන්න බලන්න 10න් ලකුණු කීයක් තියෙනවද කියලා. ඒකයි හරි. ඉතින් ලකුණු දෙක. හරි. ඊළඟ ප්‍රශ්නේ සිස්ටම් සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. ඉතින් 40 50 කියන එකේ පේනවා මට පේන විදිහට නම් 14ක් තියෙන්නේ නේ. 14ක් නේ. ඔව් 14ක් තියෙනවා. හරිනම් එක ලකුණක් ලැබෙනවා. ඊළඟ 50 ඉඳන් 80ට බලන්න 4 වනේ 4 ඒවා 3 4 වරක් 3 කියන්නේ කීයද? 12යි. හරිනම් එක ලකුණ. ඉතින් ජාල රේඛයේ මත සංඛ්‍යාත බහුවචනේ අරින්න කියලා දෙනවා. බිඳුවේ ඉඳන් 20ට 4ක්. බිඳුවේ ඉඳන් 20ට 4ක් කිව්වම කීයද? කොටස් දෙකක් තියෙනවා. එතකොට කීයද? දෙක ගානේ කොටස් දෙකක් අරින්න ඕනේ. දෙක ගානේ කොටස් දෙකක්. බිඳුවේ ඉඳන් 10ට දෙකක් අරින්න ඕනේ. 10 ඉඳන් 20ට දෙකක් අරින්න ඕනේ. හරි? ඊළඟට 20 ඉඳන් 30ට 10ක් අරින්න ඕනේ. 10 තියෙන්නේ 8යි 12යි මැද්දේ. 30 ඉඳන් 40ට 20ක් අදින්න ඕනේ. ඒක නම් අවුලක් නෑ අදින්න. හරි. ඔය ටික ඇදලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බෙනවා. ඊළඟට මට ඇදින්න බෑ. මෙන්න මේ විදිහට ඩොට්ස් ටික දිගලා ඩොට්ස් ටික යා කරන්න. ඩොට් ටික දිගලා ඩොට් ටික යා කරන්න. උනායි. ඩොට්ස් ටික දිගලා ඩොට්ස් ටික යා කරලා දෙනවා නම් මේ විදිහට ලකුණු 3ක් හම්බෙනවා. හරි. ඊළඟ 50ට වැඩියෙන් ලබාගත් ශිෂ්‍යයින් සංඛ්‍යාව කීයද කියලා අහනවා. මේකේ ඔක්කොම බලන්න ළමයි ඉන්නවා 4යි 10යි 14යි 14යි 20යි 34යි 34යි 14යි 48යි 48යි 12යි 60ක් ඉන්නවා. ඔක්කොම ළමයි 60ක් ඉන්නවා. ඒ 60 දෙනාගෙන් 50ට වැඩි ගත්ත කට්ටිය ඉන්නවා කීයද? 12. 60න් 12යි. 60න් 12 වැඩි කරනවා 100ට 100. බිඳුවට බිඳුව දෙකේ 1යි, 6ේ 1යි, 6ේ 2යි. දෙකේ 10ක් කියන්නේ 20යි. උත්තරේ 100ට 20යි කියලා. හරිනම් ලකුණු දෙකයි. උපරිම ලකුණු 10කට යටත්ව දාගන්න. හරි. ඊළඟ එක පිරිමි ගැහණු කියලා තියෙනවා. ඉතින් ඒකෙන්නේ පිරිමි
ගැහණු මේක හරි ලීඩ් ප්‍රශ්නයක්. මේ වගේ ගන්න මේ පාරේ ගහගෙන ඉන්න එකක් නෑ. ඔක්කොම කාඩ් 6ක් තියෙනවා. අයින් පිරිමින්ට ගන්න පුළුවන් කාඩ් 4යි. ගැහණුන්ට ගන්න පුළුවන් කාඩ් 2යි. ගත්ත කාඩ් එක ඔක හරින ලකුණු 2යි. ගත්ත කාඩ් එක ආපහු දානවලු ගත්ත කාඩ් එක ආපහු දානවල ආයේ පිරිමින්ට 6න් 4යි. ගැහණු 6න් 2යි. ආයේ පිරිමි 6න් 4යි. ගැහණු 6න් 2යි. ඒකත් හරිනම් ලකුණු 2යි. ඊට පස්සේ එක් අවස්ථාවක් පිරිමි ළමයෙකුට අනිත් අවස්ථාව ගැහැණු ළමයෙකුට. ඉතින් P පිරිමි ගැහැණු P ගැහැණු පිරිමි. ඉතින් 6න් 4 වැඩි කිරීම 6න් 2 ඊළඟ 6න් 2 වැඩි කිරීම 6න් 4 6 වරක් 6 36යි 4 වරක් 2 8යි 4 වරක් 2 8යි 36න් 16යි නැත්තම් 9න් 4 ඒකත් හරිනම් තවත් ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟේ කතරේ ටික ඔක්කොම වැටිලා තියෙන්න ඕනේ. කතරේ ටික ඔක්කොම වැටිලා තියෙනවා නම් තවත් ලකුණු දෙකක් හම් වෙනවා. B කොටසේ රෝම ඉලක්ක 1ට. ඊට පස්සේ ඊළඟේ මෙන්න මේ විදිහට පාට වෙලා තියෙනවා. පාට උනන්නේ මේ විදිහට රවුම් වෙලා තියෙනවා. හරි. ඊයේ 25න් 20යි කියලා එනවා. 25න් 20යි. ඒක ලකුණු දෙක. මෙන්න මේ විදිහට කතරේ ටික වැටලා තියෙන්න ඕනේ. වැටලා තියෙනවා නම් 25න් 20යි කියලා දාලා තියෙන්න ඕනේ. හරිනම් තවත් ලකුණු දෙකක් ලැබෙනවා. ඒකට 10න් කීයද කියලා දාලා සමස්ත ලකුණු එකතු කරලා බලන්න කීයක් තියෙනවද කියලා. හරි. දැන් මේකේ දෙවෙනි කොටසේ ගත්තොත් වැදගත් ගැරන්ටි එකක් තියෙනවා. හරි. මේකේ මාගේ ස්කීම් එකක් දැන් හම්බෙයි. එතකොට එහි ගානක් ගෙදරදී කරන්න. ඒගොල්ලෝ අඩුපාඩු ටික හදාගන්න. හරි. පුළුවන් තරම් වැඩ කරන්න වේගව. ඒක තමයි කියන්නේ. බලන්න ලකුණක තුනක් කීයක් තියෙන්නේ කියලා. මොකද වැඩ ටික ඉවර කරගන්න තව පොඩ්ඩයි තියෙන්නේ. තව පොඩ්ඩයි කියන්නේ. දවස් 50ක් විතර තමයි තියෙන්නේ. රයිට්. එහෙනම් ජය වේවා. 6 සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය ජනවාරි මුල සිට පන්ති ආරම්භ වේ. සවිද්‍යා මාතර සෙසත්මා නෙළුම්දෙනිය සමිති ශාලාව ඉහළ නාපේ ඔත්නා පිටිය නව වසරේ සිසත්මා පන්ති කාල සටහන ශ්‍රේණිය සෙනසුරාදා පස්වර 3 සිට 5 දක්වා 7 ශ්‍රේණිය ඉරිදා පස්වර 3 සිට 5 දක්වා 8 ශ්‍රේණිය සෙනසුරාදා පෙරවරු 10:30 සිට 1 දක්වා 9 ශ්‍රේණිය සෙනසුරාදා පෙරවරු 8 සිට 10:30 දක්වා 10 ශ්‍රේණිය සෙනසුරාදා පස්වරු 1 සිට 5 දක්වා 11 ශ්‍රේණිය ඉරිදා පස්වරු 1 සිට 5:30 දක්වා සියලුම පන්ති ආරම්භ වන තෙක් ඔන්ලයින් පන්ති පහත කාල සටහනයටදී පැවැත්වේ. 6 ශ්‍රේණිය අඟහරුවාදා පස්වර 3ට 7 ශ්‍රේණිය බදාදා පස්වර 3ට 8 ශ්‍රේණිය බ්‍රහස්පතින්දා පස්වර 3ට 9 ශ්‍රේණිය සිකුරාදා පස්වර 3ට 10 ශ්‍රේණිය සඳුදා පස්වර 3ට 11 ශ්‍රේණිය ඉරිදා පස්වර 3ට ඒ ගන්න වෙනසක් සොයන සැමට භාග්‍ය රණසිංහ ලියාපදිංචි වීම සඳහා විමසන්න 071 25 25 785
0.7 0.27 38 38 5